ආයිබෝවන් දුවේ පුතේ අද අපි ඉගෙන ගන්නේ ඕගොල්ලන්ගේ පෙළ පොතේ 12 වෙනි පාඩම ත්‍රිකෝණ හා චතුරස්‍ර. ත්‍රිකෝණයක් කියන්නේ චතුරස්‍රයක් කියන්නේ මොකක්ද කියන්නත් කලින් අපි මතක් කරගමු බහුවස්‍රයක් කියන්නේ මොකක්ද කියලා. බහුවස්‍රයක් කියන්නේ පාද 3කින් හෝ ඊට වැඩි ගණනකින් යුත් සංවෘත තල රූපයකට. මෙන්න මේ වගේ පාද 3කින් හෝ ඊට වැඩි ගණනකින්. මේකේ පාද 3යි. ඒ වගේම පාද 3කින් හෝ ඊට වැඩි ගණනකින් යුත් සංවෘත කියන්නේ වැහුණු. මේ තියෙන්නේ. දැන් මේ රූපේ ගත්තොත් මේක වැහිලා නැහැ. එතකොට මේක සංවෘත තල රූපයක් නොවේ. මේවා ඔක්කොම සංවෘත තල රූප. පාද 3කින් හෝ ඊට වැඩි ගණනකින් යුත් සංවෘත තල රූප වලට අපි පොදුවේ කියනවා බහුවස්ත්‍ර කියලා. එයින් කුඩාම බහුවස්ත්‍රය තමයි පාද 3ක් තියෙන මෙන්න මේ ත්‍රිකෝණය. පාද 3ක් නැතුව සංවෘත තල රූපයක් අපිට හදන්න බෑ. පාද 2කින් සංවෘත තල රූපයක් හැදෙන්නේ නැහැ. එහෙනම් කුඩාම සංවෘත තල රූපය ත්‍රිකෝණය. එහෙනම් අපි මුලින්ම ඉගෙන ගමු ත්‍රිකෝණය ගැන. ත්‍රිකෝණය අපිට හඳුන්වන්න පුළුවන් සරල රේඛා ඛණ්ඩ 3කින් යුත් බහුවස්ත්‍රය කියලා. සරල රේඛා ඛණ්ඩ 3කින් යුත් සංවෘත තල රූපය ත්‍රිකෝණය නම් වේ. මේ තියෙන්නේ සරල රේඛා ඛණ්ඩ 3යි තියෙන්නේ. තල රූපයක් වැහුණු. ඒකයි මේ කතාවේ කියවෙන්නේ. ඊළඟට ත්‍රිකෝණයකට අංග 6ක් තියෙනවා. ඒ අංග 6 තමයි එක අංග වර්ගයක් පාද කියන වර්ගය. ඒතර පාද 3ක් තියෙනවා. එතනම අංග 3යි. ඊළඟට කෝණ කියන අංග වර්ගය. කෝණක් 3ක් තියෙනවා. එතකොට එතන ඔක්කොම 3යි අංග 6ක් තියෙනවා. AC පාදයක් හඳුන්වන්නේ ඒ සරල රේඛා ඛණ්ඩයේ දෙකලවර අකුරු වලින්. AC BC AB පාද කියන්නේ. කෝණය අදාළ ශීර්ෂය මැදි වෙන්න තමයි කෝණය නම් කරන්නේ. BAC කෝණය. මේ කෝණය. මේ කෝණය හඳුන්වන්නේ ABC කෝණය. මේ කෝණය හඳුන්වන්නේ ACB. ඔන්න ත්‍රිකෝණයේ අංග 6. ඊළඟට මේ ත්‍රිකෝණ අපිට වර්ගීකරණය කරන්න පුළුවන්. අපි වර්ගීකරණය කරනවා දෙආකාරයකට. මේ පාද අණුව එක වර්ගීකරණයක්, කෝණ අණුව අනෙක් වර්ගීකරණය. දැන් බලමු අපි ඒක. පාද අණුව ත්‍රිකෝණ වර්ගීකරණය. දැන් අපි බලමු පාද අණුව ත්‍රිකෝණ වර්ග කීයක් තියෙනවද කියලා. දැන් බැලුවට පේනවා ඔයගොල්ලන්ට පාද අණුව ත්‍රිකෝණ වර්ග 3යි. ඒකෙන් පළමුවෙන්න ඒ ත්‍රිකෝණේ පාද 3ම දිගින් සමානයි. මේ මාක් එක පාද 3ම දිගින් සමාන බව කියන්නේ. එහෙම ත්‍රිකෝණ වලට අපි කියනවා සමපාද ත්‍රිකෝණය කියලා. දෙවැනි ත්‍රිකෝණයේ පාද 2ක් දිගින් සමානයි අනික වෙනස්. ඒ වගේ ත්‍රිකෝණ වලට අපි කියනවා සමද්විපාද ත්‍රිකෝණ කියලා. මේ තියෙන ත්‍රිකෝණයේ පාද 3ම දිගින් වෙනස්. මේ වෙනස් බව මේ තියෙන්නේ. එහෙනම් පාද 3ම දිගින් වෙනස් ත්‍රිකෝණ වලට කියනවා විෂම ත්‍රිකෝණ කියලා. විෂම පාද ත්‍රිකෝණ කියලාත් කියනවා. ඊළඟට අපි බලමු කෝණ අණුව ත්‍රිකෝණ වර්ගීකරණය කරන්න. කෝණ අණුවත් ත්‍රිකෝණ වර්ග 3ක් තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ හොඳින් බැලුවොත් ඔයාලට පේන්නේ මේ ත්‍රිකෝණේ තියෙන කෝණ තුනෙන් විශාලම කෝණය වගේ පේන්නේ මේ කෝණය. මේකට වඩා මේක කුඩායි, මේකට වඩා මේ කෝණෙත් කුඩායි. එතකොට විශාලම කෝණය අංශක 90ට වඩා අඩුයි නම් අපි ඒවට කියනවා සුළු කෝණී ත්‍රිකෝණ. විශාලම කෝණය 90ට වඩා අඩුයි කියන එකෙන් අදහස අනිත් කෝණ දෙක අනිවාර්යයෙන්ම 90ට වඩා අඩුයි. අන්න එහෙම වෙනවා කියන්නේ කෝණ තුනම සුළු කෝණ. අංශක 90ට අපි කියන්නේ ඍජු කෝණයක් කියලානේ. ඍජු කෝණයකට වඩා අඩු කෝණ වලට අපි කියන්නේ සුළු කෝණ. ඒතර මේ ත්‍රිකෝණේ කෝණ තුනම සුළු කෝණ වෙනවා. අන්න ඒවට කියන්නේ සුළු කෝණී ත්‍රිකෝණ කියලා. ඊළඟට ඔයාලට පේනවා මේ ත්‍රිකෝණෙත් මේ කෝණ දෙකටම වඩා විශාල කෝණේ මේක. මේක ඍජු කෝණයකටත් වඩා වැඩි මහා කෝණයක්. එතකොට විශාලම කෝණයේ අංශක 90ට වඩා වැඩි වන ත්‍රිකෝණ මහා කෝණී ත්‍රිකෝණ වෙනවා.
මේ පාඩම ඉවර වෙනකොට ඕගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕනේ ත්‍රිකෝණයක කෝණ දෙකක් මහා කෝණ වෙන්න පුළුවන්ද කියලා. මේ කෝණේ මහා කෝණයක් වෙනකොට මේ කෝණ දෙක මොන වගේ කෝණද වෙන්න ඕනේ? සුළු දෙකම සුළු කෝණ වෙනවද? තවත් ඍජු කෝණයක් තියෙන්න පුළුවන්ද? මහා කෝණම දෙකක් තියෙන්න පුළුවන්ද? ඒ වගේ කල්පනා කරලා බලන්න ඕනේ. ඊළඟට මේ තියෙන්නේ විශාලම කෝණය. මේ දෙන්න පොඩි කෝණ දෙකක්, මේක තමයි විශාල කෝණය. මේ විශාලම කෝණේ හරියටම අංශක 90 වෙනවා නම් ඍජු කෝණයක් වෙනවා නම් අන්න ඒ ත්‍රිකෝණ වලට අපි කියනවා ඍජු කෝණී ත්‍රිකෝණ කියලා. අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ පාඩම අවසානයේ හිතන්න පුතේ ත්‍රිකෝණයකට ඍජු කෝණ දෙකක් තියෙන්න පුළුවන්ද බැරිද? ඇයි එහෙම වෙන්නේ? හේතු සහිතව ඔයාලා මේවට උත්තර හොයන්න ඕනේ පාඩම අවසානයේ. හොඳයි. දැන් අපි බලමු ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ගැන. මේ තියෙන්නේ ත්‍රිකෝණයක්. ABC ත්‍රිකෝණය. මේ ත්‍රිකෝණයේ මෙන්න මේ ඇතුලේ තියෙන කෝණ වලට අපි කියනවා ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ කියලා. අපි බලමු මේ අභ්‍යන්තර කෝණ තුන එකතු කරොත් කීයක් වෙනවද කියලා. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව හොයන්න ත්‍රිකෝණයක් මේ වගේ ඔයාලත් අඳින්න ඕනේ කඩදාසියක. ඇඳලා කෝණ තුන මේ විදිහට වෙන් කරගෙන ඒ කෝණ තුන මෙන්න මෙහෙමයි කපන්නේ. මේ කෙළවරකින් කපාගෙන යනකොට මෙන්න මෙහෙම. මේ කොලේ හානියක් නොවි ඉතුරු වෙන්න. මේ මෙතනින් කපපු විදිය වලට පේනවා. මෙතනත් එහෙම. ඊට පස්සේ මේ ඉතුරු වෙන කඩදාසිය ඔයාලත් මෙන්න මේ වගේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය කියලා ලියලා එතන යටින් අලව ගන්න. ඊට පස්සේ අපි බලමු මේ අභ්‍යන්තර කෝණ ඓක්‍ය කීයද කියලා. මේ මෙතන තිබුණු ඒ කෝණය මම මේ විදිහට අලව ගත්තා. ඔන්න. ඊළඟට මේ මෙතන තිබුණු B කෝණය. B කෝණය මේ බාහුව සමපාත වෙන විදිහට මෙන්න මෙහෙම අලව ගන්න. ඊළඟට මේ තියෙන්නේ C කෝණය. C කෝණයක් මේ බාහුව සමපාත වෙන විදිහට අලව ගන්න. ඔන්න. දැන් මට ලැබුණා ත්‍රිකෝණයේ මේ අභ්‍යන්තර කෝණ තුනම මෙන්න මෙතන එකතු කරලා තියෙන්නේ. අපි මේ වෙනකොට දැනගෙන ඉන්නවා ඔයගොල්ලෝ මෙහෙම සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව කීයද කියලා ඔයාලා මීට කලින් පළවෙනි වාරේ තුන්වෙනි පාඩමේදී ඉගෙන ගත්තා. එහෙනම් සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව 180 බව මතක් වෙනවා ඇති දැන්. ඒ වාගේ මේ ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ තුනක් මේ විදිහට අපිට එකතු වුණා. බලන්න දැන් එකතු වෙලා අපිට ලැබුණේ සරල රේඛාවක්. මේ තියෙන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව 180 නිසා අපිට තීරණය කරන්න පුළුවන් ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණවල එකතුව අංශක 180 බව. ඊට පස්සේ ඔයාලගේ සටහන් පොතේ මේ ටිකට යටින් ලස්සනට ඒක ලියලා කොටු කරගන්න. දැන් අපි දන්නවා ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව අංශක 180ක් බව. මේ බව අපි කපලා අලවලයි අපි මේ තීරණයට ආවේ. ඔයාලට තවත් ආකාරවලට මේ තීරණයට එනවාද කියලා බලන්න පුළුවන්. මේ කෝණ තුන කෝණමානය තියලා පරිස්සමෙන් මනින්න දැන් ඔයාලට පුළුවන්. එහෙනම් කෝණ තුන මැනලා බලලා එකතු කරලත් බලලා 180 වෙනවද කියලා තීරණයක් ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය. මේ තියෙන්නේ චතුරස්‍රයක්. පාද 4කින් වට වුණු සංයුත තල රූපයට අපි කියනවා චතුරස්‍රය කියලා. කුඩාම බහුවස්ත්‍රය ත්‍රිකෝණය, ඊගාවට තියෙන බහුවස්ත්‍රය තමයි චතුරස්‍රය. දැන් මේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හතර මම ඉස්සෙල්ලා වගේම මාක් කරලා තියෙනවා. දැන් අපි බලමු මේ හතර කපලා අර වගේ බාහු එකකට එකක් යාබද්ද වෙනසේ අලවල බලමු. දැන් මේ තියෙන්නේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හතර කපලා අරගෙන මම වෙනම. කපලා අරගෙන ඉතුරු වෙන කොටස මේ විදිහට ඔයාලගේ පොතේ අලව ගන්න. ඊට පස්සේ මේ කපලාගත්තු කෝණ කොටස් ඉස්සෙල්ලා වගේ එකකට එකක් යාබද්ද වෙනසේ අලවමු. ඔන්න මම එක කෝණයක් ඇලෙව්වා. ඊකට යාබද වෙන්න තව කෝණයක් ඇලෙව්වා. චතුරස්‍රයේ කපලාගත්තු කෝණ හතරක් තියෙනවා. හතරෙන්
ඔන්න 3 වෙනි කෝණය. මේ 4 වෙනි කෝණය. දැන් ඔයාලට මොකද හිතෙන්නේ? මේ කෝණ 4 කපලා ඇලෙව්වහම අපිට ආවේ මෙන්න මේ ලක්ෂය වටා සම්පූර්ණ රවුමම පිරුණා. එතකොට අපි මේ වෙනකොට දන්නවා ලක්ෂයක් වටා කෝණවල එකතුව කීයද කියලා. ලක්ෂයක් වටා මේ තියෙන සියලුම එහෙම කෝණ තිබුණොත් මේ සියලුම කෝණවල එකතුව ලක්ෂයක් වටා එනකොට අංශක 360යි. අර ඉස්සෙල්ලා කියවනේ රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතුව 180 බව. අපි මේ පාඩමේදීම ඉගෙන ගත්තා ලක්ෂයක් වටා පිහිටි බද්ධ කෝණවල එකතුව 360 බව. දැන් එහෙනම් අපිට තීරණය කරන්න පුළුවන් මේ ලක්ෂය වටා මේ කෝණවල එකතුව 360 බැවින් චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ එකතුව අංශක 360යි කියලා. ත්‍රිකෝණයකට වඩා චතුරස්‍රයකට එක පාදයක් වැඩි වුණා. එක පාදයක් වැඩි වෙනකොට ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණ අයික්‍ය 180යි. චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ අයික්‍ය 360යි. 360ක් කියන්නේ 180 ඒවා දෙකක්. එහෙනම් එක පාදයක් වැඩි වෙනකොට එක අංශක 180ක් වැඩි වුණා. මේකත් ඔහොම යටින් ලියලා කොටු කරගන්න. දැන් අපි මේ ඉගෙනගත්තු කරුණු දෙකටම අදාළව ගණන් හදලා බලමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අයික්‍ය ඇසුරින් අපි මේ ගණන් හදමු. පළවෙනි ගාන. අපි දන්නවා දැන් ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ අයික්‍ය අංශක 180ක් බව. එතකොට දැන් ඔයගොල්ලෝ 8 වසරේ ළමයි විදිහට ලස්සනට සමීකරණයක් ලියලායි මේ ගණන් හදන්නේ. නැතුව නිකන් එක යට එක එකතු කරලා අඩු කරලා එහෙම ලියන්න එපා. අපිට ලියන්න පුළුවන් x කෝණයයි මේ 60 කෝණයයි 80 කෝණයයි තුනම එකතු කරොත් 180 වෙන්න ඕනේ. මේ මන් ලියුවේ සමීකරණයක්. සමීකරණ ගොඩනගන්න, විසඳන්න දැන් ඔයාලට පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා මෙහෙම අපි හදමු. මෙතන 80යි 60යි කියන්නේ 8යි 6යි 14යි. අංශක 140ක්. ඒ වෙලාවේදී අපි මේ දෙක එකතු කරන පියවර විතරයි කරේ. වෙන මොකුත් කරන්නේ නැහැ. දැන් වම් අත පැත්තෙන් ධන 140 නැති කරොත් තමයි x තනි වෙන්නේ. එක්ස්ට්‍රා ගයක් ගන්නනේ අපිට ඕනේ. මේ ධන 140 නැති කරන්නේ ඍණ 140ක් ගෙනල්ලා. සමීකරණයක එක පැත්තකට කරන දේ අනිත් පැත්තටත් කරන්නම ඕනේ. නැත්තම් දෙපැත්ත සමබර නැතුව යනවා. එහෙනම් මෙහෙට ගෙනාපු ඍණ 140 මෙහෙටත් ගේනවා. දැන් ධන 140ට ඍණ 140 කැපුණා. x සමානයි 180න් 140ක් ගියා අංශක 40යි. දෙවෙනි ගාන බලමු. මෙන්න මේ අගය කොච්චරද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. මේ කොටු සංකේතයෙන් කියවෙන්නේ අංශක 90ක් බව. එහෙනම් x කෝණයයි 90යි 35යි. තුනම එකතු කරොත් 180යි. දැන් කරන්නේ මේ කෝණ දෙක එකතු කරන පියවර. 5යි බිංදුවයි 5යි 9යි 3යි 12යි. 125ක් ආවා අපිට එතනට. ඊළඟට x තනි කරන්න ඕන නිසා ධන 125 නැති කරන්න ඕනේ. ධන 125 නැති කරන්නේ අපි ඍණ 125ක් ගෙනල්ලා. මේ පැත්තටත් ගේනවා ඒ නිසා ඍණ 125. දැන් කැපිලා ගියා ඉතුරු වුණ x. සමීකරණයේ විසඳනකොට මේ සමාන ලකුණු එක කෙලින් එන්න දාන්න මේ විදිහට. පුංචි කාලේ ඉඳලා මේවා පුරුදු වෙන්න ඕනේ. ලොකු වුණාම නැත්තම් පුරුදු වෙලා තියෙන දේ වෙනස් කරන්න බැරුව යනවා. බිංදුවෙන් 5ක් බෑ 10න් 5ක් 5යි 7න් 2ක් 5යි. එකයි. එහෙනම් නෑ එකෙන් එකක් බිංදුවයි. අපිට ආව x කෝණය අංශක 55යි. ඊළඟට මෙතන එක කෝණයක්වත් දීලා නැහැ. අපිට x වලගේ තමයි අහන්නේ. එතකොට අපි දන්න සම්බන්ධය ලියමු. x කෝණයයි 2යි x කෝණයයි 3යි x කෝණයයි තුනම එකතු කරොත් 180 වෙන්න ඕනේ. වීජීය ප්‍රකාශන පාඩමේදී අපි මේ වගේ වීජීය පද එකතු කරන්න දන්නවා. 3යි x 2යි x එකතු කරොත් 5යි x. 5යි x තව x එකක් තියෙනවා මෙතන. එකක් මේ අදහස. එකක්. එකතු කරා 6යි x. 6යි x සමාන 180 නම් x බලන්න 6ෙන් බෙදනවා. දෙපැත්තම 6ෙන් බෙදනවා. 6ට 6 කැපෙනවා. x සමානයි 18 6 3යි අංශකේ 30යි කියලා එනවා. මේ තියෙන්නේ සරල රේඛාවක්. එහෙමනම්
x කෝණයයි 125යි එකතු කරොත් 180යි. 125 නැති කරන්න ඍණ 125ක් දෙපැත්තටම ගේනවා. කැපිලා ගියා. 180න් 125ක් අඩු කරාම 55යි. ඔන්න x කෝණය. ඊළඟට අපි y කෝණය හොයමු. y කෝණය තියෙන්නේ මේ ත්‍රිකෝණය ඇතුලේ. එතකොට y කෝණයයි අංශක 45යි x ආපු 55යි එකතු කරාම ත්‍රිකෝණයේ අභ්‍යන්තර කෝණයික්‍ය අංශක 180. 45යි 55යි එකතු කරමු. එකතු වුණාම 100යි. දැන් ධන 100 නැති කරන්න ගේමු ඍණ 100ක්. 180 පැත්තටත් 100ක් ගෙනාව ඍණ. y අඩු වුණා අපිට එනවා අංශක 80. පස්වෙනි ගාන. පස්වෙනි ගානේ අහනවා අපෙන් A කෝණය B කෝණය. රූපේ සරල රේඛා ඛණ්ඩ ගොඩක් තියෙනවා. අපි දන්නේ දැන් මේ වෙනකොට ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ එක්ක. අපි ත්‍රිකෝණයක් හොයමු මෙතන. මෙන්න මේ මං අදින ත්‍රිකෝණේ ඔයාලත් අන්න එහෙම රේඛා ගොඩක් තියෙන තැන් වලින් දන්න දත්තයන්ට අනුව රූපේ මතු කරලා ගන්න. 30 කෝණේ හරි 75ත් හරි දන්නේ නැත්තේ ඒ විතරයි. මේ ත්‍රිකෝණේ කෝණ තුන. එහෙනම් අපිට A කෝණේ හොයන්න පුළුවන්. A කෝණේ 75යි 30යි තුනම එකතු කරොත් 180යි. දැන් 75යි 30යි එකතු කරමු. 105යි. දැන් A කෝණේ ගන්න ධන 105 නැති කරමු. ඍණ 105ක් ගෙනල්ලා. කැපිලා ගියා. A කෝණේ අපිට එනවා අංශක 75යි. දැන් A කෝණේ ගත්තේ අපි මෙන්න මේ ත්‍රිකෝණය. දැන් අපි ඒ දන්නවා 75යි. එහෙනම් මේ පැත්තට තව ත්‍රිකෝණයක් තියෙනවානේ. මෙන්න මේක. මෙයා දන්නවා B විතරයි දන්නේ නැත්තේ. එහෙනම් එතනත් අපි සමීකරණයක් ලියමු. B ධන 40 ධන මෙතන A කෝණයට ආපු 75. ඔක්කොම එකතු කරොත් 180යි. එතකොට B කෝණයයි 40යි 75යි එකතු වෙනවා 115. දැන් ධන 115 නැති කරන්න ඍණ 115ක් දෙපැත්තටම ගේමු. කැපිලා ගියා. B ට උත්තරේ එනවා 180න් 115ක් අඩු කරමු. 10න් 5ක් 5යි. මෙතනින් එකක් දුන්නා. 7න් එකක් 6යි. 1න් එකක් බිංදුව. එතකොට අපිට එනවා අංශක 65යි කියලා. මේ ගාන වගේමයි මේ ගාන. එහෙනම් පස්වෙනි ගාන හරියට තේරුම් ගත්තා නම් හයවෙනි ගාන වලට හදන්න පුළුවන්. ඒ හින්දා මං හයවෙනි ගාන හදන්නේ. ඔයාලා බලන්න මේ පස්වෙනි ගාන විදිහටම හයවෙනි ගාන හදන්න පුළුවන්ද කියලා. හත්වෙනි ගානයි අටවෙනි ගානයි නවවෙනි ගානයි චතුරස්‍ර ආශ්‍රයෙන් තමයි තියෙන්නේ. චතුරස්‍රයක අභ්‍යන්තර කෝණ හතරෙම එකතුව ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනේ එකතුව වාගේ දෙගුණයක්. ඒ කියන්නේ අංශක 360ක්. එහෙමනම් අපි මේ ගාන හදනකොට මේ කෝණ හතරෙම එකතුව 360ට සමාන කරමු. ඔන්න සමීකරණයක් ලියුවා. ඉස්සෙල්ලා වගේම මෙතන xx එක ජාතිය පද දෙකක්. එහෙනම් x පද දෙකක් 2යි x. 110යි 100යි එකතු කරා 210යි. අර එකතු කරන පියවර විතරයි අපි එතන ලිව්වේ. දැන් අපිට පුළුවන් 210 නැති කරන්න. ධන 210 නැති කරන්න ගේනවා ඍණ 210ක්. කැපිලා ගියා. 2යි x සමාන වෙනවා 150ට. දැන් අපි දෙකෙන් බෙදලා x ට අගය හොයා ගන්න ඕනේ. දෙකෙන් බෙදුවා 150 දෙකට බෙදුවා අංශක 75යි. ඔන්න මේ ගානේ x ගේ උත්තරේ. අටවෙනි ගානත් බලමු. අටවෙනි ගානේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ හතර අපෙන් මෙන්න මේ හතරයි. නමුත් මේ කෝණේ දීලා තියෙන මේ කොටුවේ අදහස අංශක 90යි. මෙයා අපි හොයන එක මෙයා දන්නේ නැහැ 2යි. මේ කෝණේ වාගේ දෙගුණයක්. මේ කෝණේ අපි තාම දන්නේ නැහැ. මේ කෝණේ හොයාගන්න උදව්වක් තියනවා මෙතන. මෙන්න මෙහෙම. මේවට අපි කියන්නේ ප්‍රතිමුඛ කෝණ. ප්‍රතිමුඛ කෝණ සමානයි. එහෙනම් මෙතන 120 නම් අපිට මේ රූප සටහනේ ඇතුලේ දාගන්න පුළුවන් එතනටත් 120. දැන් අපිට ලියන්න පුළුවන් 90යි
120යි ඒ කෝණයයි 2යි ඒ කෝණයයි. 90යි 120යි ඒ කෝණයයි 2යි. මේ හතර එකතු වුණාමයි චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ IQ එන්නේ 360. මෙතන එනවා 210ක්. මෙතන 2යිට තව එකක් එකතු කරොත් 3යි. 360යි. ධන 210 නැති කරන්න ඍණ 210ක් දෙපැත්තටම ගේමු. කැපිලා ගියා. 3යි ඒ සමානයි 150යි. 3ෙන් බෙදෙනවා. එහෙනම් අපිට ඒ කෝණ එනවා අංශක 50යි. ඊළඟට අපි බලමු 9 වෙනි ගාන. 9 වෙනි ගානෙත් මේ කෝණේ දීලා මේක අපෙන් අහන කෝණේ මේ දෙක ගැන දන්නේ නැහැ. ඉස්සෙල්ලා වගේ මේ කෝණ 125යි නම් මේ කෝණෙත් 125යි ප්‍රතිමුඛ කෝණ. ඊළඟට මේ තියෙන සරල රේඛාවක්. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණවල එකතු අංශක 180යි. එහෙමනම් අපිට මෙන්න මේ කෝණේ හොයාගන්න පුළුවන්. මම එතනට නිකන් අකුරක් දාගත්තා A. ඔන්න මම A හොයනවා මුලින්. අපිට අහන්නේ x. ඊට කලින් අවශ්‍ය දේවල් හොයාගෙන ඉන්නවා මෙන්න මේ විදිහට. බද්ධ කෝණවල එකතු 180ක් නිසා 180න් 98ක් අඩු කරගන්න ඕනේ. 10න් 8ක් 2යි. මෙතන දැන් තියෙන්නේ 7යි. 7න් 9ක් බෑ. 17න් 9ක් 8යි. ඔන්න අපිට ඒ කෝණේ එනවා 82යි කියලා. දැන් අපිට පුළුවන් චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ IQ ලියන්න. x කෝණයයි 30යි. අතනාපු 82යි. මෙතන 125යි. ඔය හතර එකතු කරොත් තමයි අංශක 360 වෙන්නේ. දැන් x කෝණයට අගේ ගන්න මේ ටික එකතු කරමු. 5යි 2යි 7යි 8යි 2යි 10යි 3යි 13යි 1යි 1යි 2යි 360යි. දැන් x අගේ ගන්න 237 නැති කරන්න ඍණ 237ක් දෙපැත්තටම ගෙන්න. කැපිලා ගියා. x කියන්නේ 10න් 7ක් 3යි. මෙතන දැන් 5යි 5න් 3ක් 2යි. 2න් 3න් 2ක් 1යි. ඔන්න x ගේනවා අංශක 123යි. මේ විදිහට දැන් ඕගොල්ලන්ට ත්‍රිකෝණයේ චතුරස්‍රයේ අභ්‍යන්තර කෝණ ආශ්‍රිත ගණන් හදන්න පුළුවන්. මම උදාහරණ ගොඩක් කරා. ඔයාලට දැන් තියෙන්නේ පෙළ පොතේ ඔයාලට තියෙන 12 පාඩමේ 1 අභ්‍යාසයයි 2 අභ්‍යාසයයි කරා. 12 1 2. ඔය අභ්‍යාස අනිවාර්යයෙන්ම ඉවර කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් මේ බහුවස්ත්‍ර දෙකේ බාහිර කෝණ ආශ්‍රිත ගැටලු විසඳන්න. ඊළඟට අපි ඉගෙන ගන්න ඕනේ ඔය ත්‍රිකෝණයේ චතුරස්‍රයේ බාහිර කෝණ ගැන. බාහිර කෝණ අඳුර ගන්න ඕනේ ඉස්සර වෙලාම. බාහිර කෝණ මම මේ ඇඳලා තියෙන ත්‍රිකෝණයක. බාහිර කෝණ අඳින්න පුතේ දීලා තියෙන බහුවස්ත්‍රය ත්‍රිකෝණයක් වුණත් චතුරස්‍රයක් වුණත් කුමන මේ බහුවස්ත්‍රයක් වුණත් පාදයක් දික් කරලා තමයි බාහිර කෝණ අඳින්නේ. දැන් මේ වගේ ත්‍රිකෝණයක් තියෙනවා නම් අපිට මෙන්න මෙහෙම බාහිර කෝණ අඳින්න බෑ. සමහර විට මෙන්න මෙහෙම අඳින අයත් ඉන්නවා. එහෙම ඇඳොත් මේවා නෙමෙයි බාහිර කෝණ කියන්නේ. හොඳට මතක තියාගන්න. බාහිර කෝණ අඳින්න නම් මේ එක පාදයකට සරල ධාරයක් මෙහෙම තියලා එක පාදයක් කොහොම දික් කරන්න ඕන. ඒ දික් කරපු පාදයයි අර බහුවස්ත්‍රය නැත්තම් මෙතන නම් ත්‍රිකෝණයේ තවත් පාදෙකුයි අතර හැදෙන මේ කෝණ වලටයි අපි කියන්නේ බාහිර කෝණ කියලා. ඒ විදිහටම මේ පාදේ සරල රේඛාවක් වෙන්න මම ඔහොම දික් කරනවා. ඒ දික් කරපු රේඛාවයි මේ ත්‍රිකෝණයේ මේ පාදයයි අතර ඔන්න හැදෙනවා බාහිර කෝණය. තවත් ඇන්දොත් මේ පැත්තට දික් කරන්නත් පුළුවන්. මේ පැත්තට දික් කරන්නත් පුළුවන්. මේකනේ මේ පැත්තට දික් කරොත් මේ පාදයට එක්ක මේ පාදයට එක්ක තමයි බාහිර කෝණය හැදෙන්නේ. මේ පැත්තට දික් කරා නම් මේ දික් කරපු පාදයයි මේ පාදය අතර තමයි බාහිර කෝණය හැදෙන්නේ. ඔයාලා දන්නවා මේ වෙනකොට ප්‍රතිමුඛ කෝණ සමාන බව. සරල රේඛා ඛණ්ඩ දෙකක් ඡේදනීය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමානයි. ඉතින් මෙතන තියෙන්නේ ප්‍රතිමුඛ කෝණ. ඉතින් මේ කෝණේ එක සමාන කෝණ දෙකක්.
ඒ නිසා කොයි පැත්තකට දික් කරත් මේකේ ගැටලුවක් නැහැ. දැන් ඔන්න හැබැයි දෙකක් අඳින්න බෑ. එක ලක්ෂයකදී එක බාහිර කෝණයයි. මෙන්න මං ඇඳ තව බාහිර කෝණයක්. මේ රූප සටහනේ තියෙන්නේ ඒක ඇඳලා තමයි. දැන් ඔයාලට තියෙන්නේ මෙන්න මේ බාහිර කෝණ තුන ඉස්සෙල්ලා වගේම කපලා එකට එකක් එකිනෙක යාබදවනසේ තියලා අලවලා බලන්න. ඊට පස්සේ අපිට තීරණයක් ගන්න පුළුවන් බාහිර කෝණවල එකතුව ත්‍රිකෝණයක කීයක් වෙනවද කියලා. දැන් ත්‍රිකෝණේ බාහිර කෝණ තුන කපලා වෙන් කරලා ගත්තා මම. මේ තියෙන්නේ ඒක. දැන් අපි මේ තුනම එක ශීර්ෂයක් වටා ඉස්සෙල්ලා වගේ එකිනෙකට එකක් කෝණ යාපද වෙනසේ අලවලා බලමු. මෙන්න මං කෝණ තුනම එකට තියලා එලෙව්වා. එහෙනම් ලක්ෂයක් වටා කෝණවල එකතු අංශක 360ක් නිසා ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුවත් අංශක 360ක් කියලා අපිට කියන්න පුළුවන්. ත්‍රිකෝණයක බාහිර කෝණ ඓක්‍ය අංශක 360කි. එහෙනම් අපි ආපහු බලමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ ඓක්‍ය අංශක 180යි. බාහිර කෝණ ඓක්‍ය 360යි. එතකොට අභ්‍යන්තර කෝණ ඓක්‍ය වාගේ බාහිර කෝණ ඓක්‍ය දෙගුණයක් වෙලා. අපෙන් අහන්න පුළුවන් ඒ වගේ එන්න ඒ කරුණෙන් ප්‍රශ්නයක් මෙහෙම විභාගෙට. බාහිර කෝණ ඓක්‍ය අභ්‍යන්තර කෝණ ඓක්‍ය මෙන් දෙගුණයක් වන බහුවස්ත්‍රය කුමක්ද? හරි. දැන් අපි දන්නවා. මොකක්ද ඒක? ත්‍රිකෝණය. අනිත් බහුවස්ත්‍රවල කොහොම එනවද කියලා අපි තාම දන්නේ නැහැ. දැනට තියෙන කරුණුයි අපි ඔය කිව්වේ. දැන් අපි බලමු එහෙනම් චතුරස්‍රයක මේ විදිහටම බාහිර කෝණ ඓක්‍ය හොයලා. මේ තියෙන්නේ චතුරස්‍රයක බාහිර කෝණ. චතුරස්‍රයේ පාද 4න් බාහිර කෝණ 4ක් කැඩිලා. අර වගේම අඩිරුවල තියෙන පාදය දික් කරා දික් කරපු පාදේ බහුවස්ත්‍රයේ තව පාදෙකුයි අතරයි කෝණේ හැදෙන්නේ. බාහිර කෝණය. මේ පාදේ දික් කරා ඒ දික් කරපු පාදේ මේ පාදේ අතර තමයි මේ කෝණය. මේ පාදේ දික් කරා ඒ දික් කරපු පාදේ මේ පාදේ අතර තමයි මේ බාහිර කෝණය. ඊළඟට අපි මේ බාහිර කෝණ 4ම කපලා දැන් පුරුදු පරිදි අලවමු. මේ තියෙන්නේ මේ චතුරස්‍රයේ බාහිර කෝණ 4. ඒවත් දැන් අපි එකිනෙකට යාබද වනසේ අලවමු. ශීර්ෂය වෙනස් කරන්නේ නැතුව ඒ ශීර්ෂයටම තියලා අලවන්න ඕනේ අලවනකොට. එක උඩ එක යන්නත් බෑ, හිඩැස් තියෙන්නත් බෑ. අවසානයේ චතුරස්‍රයේ කෝණ 4 එකතුවත් 360 බව අපිට පේනවා. එහෙමනම් ත්‍රිකෝණයේ බාහිර කෝණ 3 එකතුවත් අංශක 360 ආවා. චතුරස්‍රයේ බාහිර කෝණ 4 එකතුවත් අංශක 360 ආවා. තව ඔයාලට පුළුවන් ඕනේ නම් පංචාශ්‍රයක්, ෂඩාශ්‍රයක් කපලා ඔය විදිහටම බාහිර කෝණ ටික වෙන් කරගෙන මෙහෙම අලවලා බලන්න. එතකොට මේ දෙකේම ත්‍රිකෝණය සහ චතුරාශ්‍රය දෙකේම බාහිර කෝණවල එකතුව 360 ආපු නිසා ඉන් එහාට තියෙන බහුවස්ත්‍රවලත් බාහිර කෝණ එකතුව 360ම වෙනවද කියලා හොයලා බලන්න. අපිට ඒකෙන් මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. බාහිර කෝණ ඓක්‍ය අභ්‍යන්තර කෝණ ඓක්‍යයටම සමාන වන බහුවස්ත්‍රය කුමක්ද? කල්පනා කරලා බලන්න. බාහිර කෝණ ඓක්‍යයි අභ්‍යන්තර කෝණ ඓක්‍යයි දෙකම සමාන වුණා. සමාන වුණේ චතුරස්‍රය. ওই විදිහට ඒ සම්බන්ධතා මතක තියාගන්න. දැන් අපි ත්‍රිකෝණවල චතුරස්‍රවල බාහිර කෝණ ආශ්‍රිත ගැටලු හදමු. මෙතන ත්‍රිකෝණයක් තියෙනවා. මේ ඇතුලේ තියෙන ත්‍රිකෝණයක්. ඉස්සෙල්ලාම ඕගොල්ලෝ අන්න එහෙම රූපේ අඳුර ගන්න. ත්‍රිකෝණයක්ද චතුරස්‍රයක්ද හරියට අඳුන ගන්න. එතකොට මේ තියෙන්නේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණ 3ක්. මේ බාහිර කෝණ 3ම එකතු කරාම අංශක 360යි. දැන් මේ කෝණ දෙක එකතු කරා 240යි. x වල අගය හොයාගන්න. ධන 240 නැති කරන්න ඍණ 240ක් දෙපැත්තටම ගේන්න ඕනේ. කැපිලා ගියා. 360න් 240ක් අඩු කරාම අංශක 120යි. දෙවෙනි ගානේ
ඔන්න දෙවනි ගානේ බැලුවටම අපිට පේනවා මෙතන තියෙන චතුරාස්‍රයක් කියලා. අපෙන් අහන අකුර x අකුර. මේ x ගේ අගයයි අපෙන් අහන්නේ. x කියන්නේ අභ්‍යන්තර කෝණයක්ද බාහිර කෝණයක්ද කියලා ඉස්සෙල්ලාම තීරණය කරන්න. x බාහිර කෝණයක්. එහෙනම් මේ චතුරාස්‍රයේ අනිත් බාහිර කෝණ දන්නවද කියලා අපි බලමු. x බාහිර කෝණයක්, මේ 130ත් බාහිර කෝණයක්. මේක දැන් අංශක 40 බාහිර කෝණයක්ද? ඔන්න ගොඩක් ළමයි වරද්ද ගන්න තැනක් මේක. පිටින් කෝණයක් දැකපු ගමන් බාහිර කෝණයක්ම වෙනවද කියලා හොයලා බලන්න ඕනේ. බාහිර කෝණයක් කියලා අපි කිව්වේ බහුවස්ත්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන්න ඕනේ. දික් කළ පාදයයි බහුවස්ත්‍රය තව පාදයකයි අතර. එතකොට මේ තියෙන්නේ දික් කළ පාදයක්. දික් කළ පාදයයි බහුවස්ත්‍ර පාදයකයි අතර හැදුනොත් මෙන්න මේක තමයි බාහිර කෝණය වෙන්නේ. මේ පැත්තට ගත්තොත් මෙන්න මේ දික් කළ පාදයයි මේ පාදයයි අතර. එහෙනම් මේක හෝ මේක තමයි බාහිර කෝණය. මේ 40 බාහිර කෝණයක් නෙවෙයි. ඒක ඉස්සෙල්ලාම තේරුම් ගන්න ඕනේ. එතකොට මේ කෝණේ 40 නම් මේ කෝණේ අපිට හොයා ගන්න පුළුවන්. අපි දැනට ඒකට අකුරක් දාගමු A. ඊළඟට මෙතන සරල රේඛාවක්. සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුවක් අංශක 180 නිසා මෙයා 130 නම් මෙතන බාහිර කෝණය අපිට හොයා ගන්න පුළුවන්. අපි දැනට ඒකට B කියලා දාගමු. දැන් අපි A හොයමු. සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව 180 නිසා 180න් අර 40 අඩු කරාම ඒට අපිට අගයක් එනවා 140යි. ඒක අපෙන් අහන දෙයක් නෙමෙයි. අහන දේ හදාගන්න අපි දාගත්ත අකුරක්. එහෙම එකක් තමයි B. B හොයාගත්තොත් B හොයන්න 180න් 130 අඩු වෙන්න ඕනේ. 180න් මෙයා අඩු වුණොත් තමයි B එන්නේ. එතකොට අපිට B කෝණය එනවා අංශක 50ක් කියලා. දැන් අපිට බාහිර කෝණ තුනක්ම දන්නවා. 130යි, 140යි, 50යි. එහෙනම් මේ බාහිර කෝණය හොයාගන්න පුළුවන්. x එකතු කිරීම 130 එකතු කිරීම 140 එකතු කිරීම 50 සමානයි 360. දැන් මේ ටික එකතු කරමු. 0යි 5යි 4යි 9යි 3යි 12යි. 1යි 2යි ඉතුරු 1යි 3යි. 360යි. දැන් ධන 320 නැති කරන්න ඍණ 320ක් දෙපැත්තටම ගේමු. කැපිලා ගියා x දෙනවා අංශක 40යි කියලා. ඔන්න අපි මේ ගානක් හැදුවා. ඊළඟට තව ගානක් හදමු. ඉන් එහාට ඔයගොල්ලන්ට ඉතුරු ගණන් හදන්න තනියම පුළුවන්. පෙළ පොතේ ගණන් හදලා හොඳට හුරු වෙන්න. අන්තිමට මේ ගාන මම සාකච්ඡා කරන්න. අපිට හොයන්න කියනවා y a x බීජීය පද 3ක්. අපි බලමු ඉස්සෙල්ලාම A හොයන්න. මෙන්න තියෙනවා. මේ තියෙන්නේ සරල රේඛාවක්. සරල රේඛාවක් මත බද්ධ කෝණවල එකතුව අංශක 180යි. එhmenan අපිට මෙතනින් A කෝණයයි 2යි 60. ඔක්කොම එකතු කරාම 180යි. 3යි A අංශක 60 180යි. දැන් 3යි A තියලා 60 ඉවත් කරගන්න ඍණ 60ක් ගේමු. කැපිලා ගියා 3යි 120යි. ඒ බලන්න අපි දෙපැත්තම 3ෙන් බෙදනවා. ඒ අංශක 40යි. ඊළඟට අපි බලමු මේ ත්‍රිකෝණය දිහා. මේ ත්‍රිකෝණේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණයක් x. එහෙනම් බාහිර කෝණ ටිකම හොයාගත්තා නම් පහසුයි. මෙතන බාහිර කෝණය 120. මෙතන බාහිර කෝණය මේ පාදයේ මෙන්න මේ ටික ගන්නත් පුළුවන්. මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන මේ කෝණය ගන්නත් පුළුවන්. මේ කෝණය ගන්න එක අපිට පහසුයි. මෙයා 60යි, මෙයා 2යි. අපි හොයාගත්තනේ A කියන්නේ 40ක් කියලා. එහෙනම් 2යි A කියන්නේ 80ක්. එහෙනම් 80යි 60යි එකතු කරාම තමයි මෙතන බාහිර කෝණය හැදෙන්නේ. ඔන්න එහෙනම් මම මෙතන ලියනවා x කියන්නේ බාහිර කෝණය, A බාහිර කෝණයයි. මෙතන බාහිර කෝණය 120යි. මේ පාදයේ දික් කිරීමෙන් සෑදෙන මෙතන බාහිර කෝණය ගන්න කරන්නේ 60යි. A ගේ දෙගුණෙයි එකතු කරනවා.
A ගේ දෙගුණය කියන්නේ 80ක්. ඔය ටික ඔක්කොම එකතු කරාම එන උත්තරේ ත්‍රිකෝණයක අබ්බාහිර කෝණවල එකතුවට සමානයි. ත්‍රිකෝණයක බාහිර කෝණවල එකතුව අංශක 360යි. x ධන 120යි 80යි 200යි. 200යි 60යි 260යි. සමානයි 360යි. ධන 260 නැති කරන්න ඍණ 260ක් ගේන්න. 360 පැත්තටත් ඍණ 260ක්. එතකොට x ට ගේනවා අංශක 100යි කියලා. ඔන්න x කෝණය අපි හෙව්වා. තව එකයි අපිට හොයන්න තියෙන්නේ y කෝණය. y කෝණය මෙන්න මේ චතුරස්‍රයේ පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය. එහෙනම් චතුරස්‍රයේ බාහිර කෝණ ටික අපි බලමු. මෙතන හරි 100යි. මෙතන බාහිර කෝණේ මේ පැත්තට ගත්තොත් මෙන්න මේ කෝණ දෙක. එතකොට 60 ධන a. 60 ධන a කියන්නේ 60යි a 40යි 60 ධන a 100යි. මේ බාහිර කෝණය 100යි. මෙතන අභ්‍යන්තර කෝණ 120 නිසා එතන බාහිර කෝණ කීයද කියලා අපි හොයාගමු. එතකොට 180න් 120 අඩු කරාම එතන බාහිර කෝණේ 60යි. එහෙනම් මේ බාහිර කෝණ හතරෙම එකතුව 360ට අපි සමාන කරමු. මෙතන ලියන්නම් y කෝණය ඊළඟ ශීර්ෂයේ බාහිර කෝණය 100යි. ඊළඟ ශීර්ෂයේ බාහිර කෝණය මේ පාදයක් දික් කරලා මේ අනිත් පාදයට එක්ක හැදෙන බාහිර කෝණය. මෙන්න මේ ටික. 60යි a. 60 ධන a කියන්නේ 100යි. මෙතන බාහිර කෝණය මෙයා 120 නිසා 180න් 120 අඩු කරා 60යි. මේ ටික ඔක්කොම එකතු කරාම 360ක් වෙන්න ඕනේ. y ධන 260 සමානයි 360. ධන 260 නැති කරන්න ඍණ 260ක් ගෙනාවා. දෙපැත්තටම. එතකොට අපිට y ට උත්තරේ එනවා අංශක 100යි. ඔන්න අපෙන් අහපු කෝණ තුනම x කෝණය ඇහුවා, y කෝණය ඇහුවා, a කෝණය ඇහුවා. ඒ තුනටම අපි උත්තර ගත්තා. මේ විදිහට ත්‍රිකෝණය චතුරස්‍රය ආශ්‍රිත අභ්‍යන්තර කෝණ, බාහිර කෝණ ඇසුරින් ඔයාලට වාර විභාගේ පේපර් වලට ගණන් අනිවාර්යයෙන්ම ඉදිරියට එනවා. දෙවෙනි වාරට, තුන්වෙනි වාරට, ඉන් එහාට 9 දිගටම එනවා. ඉතින් ඒ දැනුම මෙන්න මේ අද ඉගෙන ගන්න තියෙන මේ දැනුම විතරයි. 아무තු දෙයක් නැහැ. ඒ නිසා පුතේ මේ අද ඉගෙනගත්තු දේ හොඳට මතක තියාගෙන අර අභ්‍යාස හරියට කරන්න.